එලිනේජ් පෝට විසින් රචිත පොලියානා 27 වන කොටස හමුවීම් දෙකක්. දොස්තර මීඩ්ගේ රෝග විනිශ්චය ගැන පෙන්ඩල්ටන් මහතාට දැනුම් දෙන්නට ගියේ නැන්සි. පෙන්ඩල්ටන් මහතාට ඒ පිළිබඳව දැනුම් දෙනවායයි තමන් වූ පොරොන්දුව ගැන පොලි මෙනෙවියට අමතක වී තිබුණේ නැහැ. ඒ සඳහා තමන් එහි යාම ගැනවත් ලියුමක් ලිවීම ගැනවත් ඇයට සිතිය හැකි වුණේ නැහැ. ඉතින් ඈ ඒ කාර්යය ඉටු කිරීම පිණිස නැන්සිව පිටත් කළා. වෙනදා නම් මේ අබිරහස් නිවසේත් එහි හිමිකරුවාත් දැක ගැනීමට ලැබෙන මෙවැනි අනර්ඝ අවස්ථාවකදී නැන්සි ප්‍රීතියෙන් උදම් වනු නිසැකයි. එහෙත් අද නම් ඇගේ හදවත දුකින් පිරී තිබුණු බැවින් ප්‍රීතියක් ගැන සිතීමටවත් බැරි වුණා. ඇත්තටම කියනව නම් පෙන්ඩල්ටන් බංගලාවට පැමිණ පෙන්ඩල්ටන් මහතා එනතුරු බලා සිටින අතරේ ඇය වටපිට බැලුවේවත් නැති තරම්. ඇය ආලින්දයට පැමිණ පුදුමයෙන් ඇය දෙස බැලූ පෙන්ඩල්ටන් මහතා ගෞරවයෙන් නැමතුවා. මම නැන්සි සර්, හැරින්ටන් නෝනා මාව එව්වේ මිස් පොලියාන ගැන විස්තරයක් ඔබතුමාට දන්වන්න. හොඳයි. හැම හැඟීමක්ම එකට කැටි වූ ඒ කෙටි වදන තුල කොයිතරම් වික්ෂිප්ත බවක් ගැබ්වුවාදැයි නැන්සි හොඳටම තේරුම් ගත්තා. එයාට හොඳ නෑ මිස්ටර් පෙන්ඩල්ටන්. නැන්සිගේ හුස්ම හිර වෙන්නට යන්නක් මෙන් පෙනුණා. ඔයා අදහස් කරන්නේ නෑ නේද? එසේ කියමින් නැවතුණු පෙන්ඩල්ටන් මහතා ඉතා දුක්බර ලෙස ඇගේ හිස නැමෙනු දුටුවා. ඔව් සර්, දොස්තර කියනවා එයාට ආයිමත් කවදාකවත් ඇවිදින්න බැරි වෙයිලු. මොහොතක් ගතවන තුරු කාමරයේ දැඩි නිහඬතාවයක් රජ කළා. ඊළඟට කතා කරන්නට පටන්ගත් පෙන්ඩල්ටන් මහතාගේ කටහඬ වෙවුලන්නට පටන් ගත්තා. අනේ අසරණ දරුවා. අනේ අසරණ දරුවා. නැන්සි ඔහු දෙස බලා සිට එක්වරම දෙනෙත බිමට හරවා ගත්තා. ජෝන් පෙන්ඩල්ටන් නම් වූ නපුරු තද හිත ඇති මිනිසාගෙන් එවැනි ප්‍රතිචාරයක් නැන්සි බලාපොරොත්තු වුණේ නැහැ. මොහොතක් ගත වූ පසුව ඔහු යලිත් කතා කළා. තවමත් ඔහුගේ හඬ පහත් වෙවුලන සුරු ස්වරයක් ගත්තා. ලෝකෙ මේ තරම් නපුරුද? මගේ පුංචි ප්‍රිස්මෙට ආයි කවදාවත් ඉරේලි නටන්න ඉඩ දෙන්නේ නැති තරම්. ඊට පසු නැවතත් නිහඬතාවයක්. ඉන් අනතුරුව පෙන්ඩල්ටන් මහතා එක්වරම මෙසේ ඇසුවා. එයා තවම මේක ගැන දන්නේ නැතුව ඇති නේද? එහෙමද? නැන්සි කඳුළු සැලුවා. එයා දන්නවස, ඒක තමයි ලොකුම ප්‍රශ්නේ උනේ. එයා ඒක දැනගත්තා. අම්මා පර බල්ලට හෙන වැදෙන්න ඕනේ. මට සමා වෙන්න සර්. ඔය අර බලලා දොර අස්සෙන් හොම්බ දාලා දොර ඇරලා තිබිච්ච නිසායි ඒගොල්ලෝ කතා වෙනව යාට ඇහුනේ. නැන්සි හනික සමාව ගනිමින් කතාව කරගෙන ගියා. අනේ අසරණ ළමයා. පෙන්ඩල්ටන් මහතා නැවතත් සුසුමක් හෙළුවා. නැන්සිගේ හුස්ම නැවත වතාවක් හිර වෙන්නට ගියා. ඔව් සර්, දැන් ඒ ළමයව දැක්කොත් එහෙම තමයි හිතෙන්නේ. ඕක දැනගත්තට පස්සේ මං ඒ ළමයව දෙපාරකට වැඩිය දැක්කේ නැහැ. ඒත් ඒ දෙපාරක් මට හිත වාවන්න නැතුව ගියා. එයාට මේ හැම දෙයක්ම පුරුදු දේවල් නෙවෙයි. එයා දැන් හැමතිස්සෙම හිතන්නේ එයාට ඉදිරියේදී කරන්න බැරි වෙන දේවල්. ඒක ගැන එයාට දුක්ඛයි. වැඩියෙන්ම එයාට සතුටු වෙන්න බැරි වෙන නිසා. මං හිතන්නේ ඔයා දන්නේ නැතුව ඇති එයාගේ සෙල්ලම ගැන. සමාව අයදින සරේකින් නැන්සි කතාව නැවැත්තුවා. ඔය කියන්නේ අර සතුටු වෙන සෙල්ලම වෙන්නේ නැති. එයා ඒ ගැන මට කියලා තියෙනවා. පෙන්ඩල්ටන් මහතා කීවා. අනේ ඇත්තද? දැන් බලාගෙන යනකොට එයා හැමෝටම වගේ එක ගැන කියලා. ඒත් ඔයාට පේනවනේ දැන් එයාට ඒක කරන්න බෑනේ. ඒක තමයි යාට තියෙන ලොකුම දුක. එයා කියනවා ඇවිදින්න බැරි වෙන එක ගැන නම් සතුටු වෙන්න පුළුවන් එක දෙයක්. එකම එක දෙයක් ගැනවත් එයාට හිතා ගන්න බැරිලු. එයා එහෙම හිතන්නේ මොනවටද? කෝපයටපත් හඬකින් පෙන්ඩල්ටන් මහතා ඇසුවා. නැන්සි නොසන්සුන් හැඟීමකින් මදක් පසකට වුණා. ඒ විදිහට හිතන්න පටන් ගත්ත දවසේ ඉඳලා මටත් එහෙම හිතෙනවා සර්.
එයාට ඒ වගේ දෙයක් මතක් කරගන්න පුළුවන් වුණොත් හිතට සහනයක් ලැබෙයි. ඉතින් මමත් එහෙම දෙයක් මතක් කරලා දෙන්න උත්සාහ කළා. මතක් කරලා දෙන්න මොනවද? ජෝන් පෙන්ඩල්ටන්ගේ ස්වරය තවමත් කෝපාන්විත නොවිසිලිමත් එකක් වුණා. එයා ඒ සෙල්ලම ගැන අනිත් අයට ස්නෝනෝනට අනිත් අයට කියලා දුන්න හැටි ගැන ඒගොල්ලන්ට කරන්න කියලා එයා කියපු දේවල් ගැන ඒත් ඒ අසරණ ළමයා තාම අඬනවා විතරයි. එයාගේ තත්ත්වය ඊට වඩා වෙනස්ලු. ජීවිත කාලෙටම නැතිවෙච්ච දේවල් ගැන සතුටු වෙන්න කියලා කියන එක ලේසියිලු. ඒත් Taman මේ තත්ත්වයටපත් වුණා මෙහෙම හිතන්න අමාරුයිලු. එයා කියනවා ඒ හැමතිස්සෙම හිතන්න හදනවලු අනිත් අයට මේ වගේ දෙයක් නොවිච්ච එක ගැන සතුටු වෙනවා කියලා. ඒත් ඒ හැමතිස්සෙම Tamanට ආයි කවදාවත් ඇවිදින්න බැරි වෙන එක ගැන විතරමලු යාට හිතෙන්නේ. නැන්සි නැවතුණා. එහෙත් පෙන්ඩල්ටන් මහතා කතා කළේ නැහැ. ඔහු දෑතින් දෑස වසාගෙන හිඳගෙන සිටියා. ඉතින් මං ඊළඟට ඒ සෙල්ලම කරන්න අමාරු වෙන තරමට ඒකේ විනෝදෙත් වැඩි කියලා එයා කියපු දේවල් ගැන මතක් කරන්න හැදුවා. ඒත් එයා කියනවා ඒක හොඳටම අමාරු නමත් එහෙම හිතන්න බැරිලු. මන් දැන් යන්නම් සර්. අවසානයේ දුබල හඬකින් කතාව හමාර කළ ඈ හනික ආපසු හැරුණා. දොර අසලදී පැකිලෙමින් ආපසු හැරෙන ඈ බයාදසරයකින් මෙසේ ඇසුවා. මං හිතන්නේ මට එයාට කියන්න බැරි වෙයි නේද ඔබතුමා ජිමි බීනෝ බලන්න ගියා කියලා. ඔයාට එහෙම කියන්න බෑනේ. මං ජිමි බීනෝ දකින්නවත් නැතුව. ඇයි එහෙම ඇහුවේ? පෙන්ඩල්ටන් මහතා ටික වේලාවකට පසු නැන්සිගෙන් ඇසුවා. මොකුත් නෑස මේ කිව්වම මොකෝ ඔයා ගැනත් එයා හිතනවා හරියට. ඒ ළමයාව ඔබතුමා ළඟට එක් කරගෙන එන්න බැරි වෙච්ච එක ගැන එයාට දුකයි. එයා එක දවසක් ඒ ළමයට මෙහෙ එන්න කතා කරාලු. ඒත් එදා ඒ ළමයා මෙහෙ එන්න ඒ තරම් කැමති බවක් පෙන්නලා නැහැ. ඉතින් පොලියානා මිස් බය වුණාලු. එදා ඒ ළමයා මෙහෙ ඇවිත් නරක විදිහට හැසිරුණොත් ඔබතුමා ජෙමී හොඳ ළමයෙක් ලැබීම කියලා හිතන්නේ නැති වෙයි කියලා. ඒක තේරුම මොකද්ද කියලා ඔබතුමා දන්නව ඇති මගේ හිතේ. ඒත් මන් දන්නේ නැහැ සර්. ඔව් මට තේරුණා අය අදහස් කරපු දේ. එහෙනම් හොඳයි සර්. එයාට දැන් ඕන වෙලා තියෙන්නේ ආයෙමත් ඒ ජිමි බීන් ළමයා මෙහාට එක් කරගෙන ඇවිත් එයා කොයිතරම් හොඳ ළමයෙක්ද කියලා ඔබතුමාට පෙන්නන්න. ඒත් දැන් එයාට ඒක කරන්න බෑනේ. අනේ අම්මා අර කාර් කටට හෙන හතම වදින්න ඕන. මට සමා වෙන්න සර්. ආයිබෝවන්. එසේ කී නැන්සි හනිකට එතනින් ඉවත්ව ගෙදර යන්නට පිටත් වුණා. නිව්යෝක් නුවරින් පැමිණි ප්‍රසිද්ධ දොස්තර මහතෙකු පොලියානා විටිය පරීක්ෂා කොට ඇයට නැවත කිසිදාක ඇවිදින්නට බැරි වේ යයි කී ආරංචිය වැඩි කල නොගොස්ම බිල්ඩින්ග්ස්විල් නගරය පුරාම පැතිර ගියා. ඒ ආරංචියත් සමගම මුළු නගරයම කිසිදා නොවූ ඉරු ආකාරයට මහත් කැළවීමකට පත් වුණා. මේ කාලය වෙන විට නගරයේ විසු හැම දෙනම මුහුණේ දුඹුරු පාට ලප ඇති නිතරම කාටත් සිනහවකින් සංග්‍රහ කරන ළමයා පොලියානා විටියේ බව හැඳිනගෙන සිටියා. එපමණක් නොව ඇගේ සෙල්ලම ගැනත් හැම දෙනාම දැන සිටියා. වෙනදා මගතොටදී හමු ඒ සිනහ මුසු මුහුණ යලි දකින්නට නොලැබෙන බව, එදිනෙදා දිනචර්යාවේ ඕනෑම දෙයක් ගැන සතුටු වෙන්නේ යයි කියන ප්‍රීතිමත් කටහඬ යලිත් නොඇසෙන බව කිසිවෙකුට අදහා ගන්නට බැරි වුණා. ඇත්තටම එනම් කිසිදා විශ්වාස කළ නොහැකි, කිසිදා සිදුවිය නොහැකි මහා නපුරු දෙයක් බව කාටත් හැඟී ගියා. මුළුතැන් ගෙවල් වලත් විසිත්ත කාමරවලත් වැටවල් අයිනේත් රැස් වූ ගැහැණු ඒ පිළිබඳ කඳුළු සලමින් කතා කළා. වීදි කෙළවරත් කඩපිල් ගානේත් රැස් වූ පිරිමි දුක කඳුළු වලින් පිට නොකොට ඒ ගැන කතා කළා. මුණ ගැහෙන කවරෙකු හෝ සමග පොලියානා දැන් මේ සෙල්ලම නොකරන බවත්, ඇයට කිසිදාක නැවත කිසිම දෙයක් ගැන සතුටු විය නොහැකි බවත් කියන නැන්සිගේ දුක්බර කතාව ඇසූ හැම දෙනාගේම දුක තවත් වැඩි වූවා මිසක් අඩු වූවේ නම් නැහැ. පොලියානාගේ මිතුරන්ටත් දැනුනේ එහෙමයි. ඉතින් හැරින්ටන් බංගලාවේ ස්වාමිදුවටත් පොලියානා වෙනුවෙන් ගලා ආ පණිවිඩ සියල්ලටම උත්තර දෙන්නට සිදු වුණේ ඇයව පුදුමයට පත් කරවමින්. ඇය දන්නා හඳුනන මිනිස්සුන්ගෙන්ද, ඇය නාදුනන මිනිස්සුන්ගෙන්ද, ගැහැණුන්ගෙන්ද, පිරිමින්ගෙන්ද, ළමයින්ගෙන්ද, පොලියානා හඳුනනවා යයි පොලි මෙනෙවි කිසිදාක නොසිතූ පුද්ගලයන්ගෙන්ද එක විට පණිවිඩ ගලා ආවා. සමහරු පැමිණ ඔහේ හිඳගෙන
මිනිත්තු 5ක් හෝ 10ක් රැඳී සිටියා. සමහරු ගෙනා තොප්පි හෝ අත්බෑග් අල්ලාගෙන බරාදී පිය ගැට පෙළ මත රැඳී සිටියා. සමහරු අවංකවම කඳුළු සැලුවා. සමහරු ඊතා නොසන්සුන්ව සුසුම් හෙළුවා. එහෙත් හැම දිනම ඇයට කුමක් හෝ හිත හැදෙන පණිවිඩයක් රැගෙන ආවා. පසු කාලයකදී පොලි මෙනෙවිගේ හැසිරීම වෙනස් කරවන්නට පවා සමත් වූයේ ඒ පණිවිඩයි. පළමුවෙන්ම ආවේ ජෝන් පෙන්ඩල්ටන් මහතා. ඔහු එදින ආවේ කිහිලිකරු වලින්. ඔහු එක්වරම කතාවට බැස්සා. ඔයාට මං කියන්න ඕන නෑනේ මම මේක අහලා කොච්චර කම්පා වුණාද කියලා. ඒත් මේකට කරන්න පුළුවන් කිසිම දෙයක් නැද්ද? පොලි මෙනෙවිය බලාපොරොත්තු විර හිත බැල්මකින් සිටියා. ඇත්තටම අපි නිකන් ඉන්නේ නෑ. මෙච්චර කල් අපි කරන්න පුළුවන් හැමදේම කරමුනේ ඉන්නේ. ඩොක්ටර් මීඩ් මේකට කරන්න බෙහෙත් වර්ගයක් නියම කළා තියෙනවා. සමහර විට ඒවට හරියයි. බෙහෙත් ටික ඩොක්ටර් වරන් අරන් එයි ඇත්තටම. ඒ ඩොක්ටර් මීඩ් නම් කියන්නේ අපිට බලාපොරොත්තු තියාගන්න බැරි වෙයි කියලාමයි. ජෝන් පෙන්ඩල්ටන් පුටුවේ හිඳගත් සැනින්ම වාගේ යාලිත් නැගිට්ටා. ඔහුගේ මුහුණු සුදු මැලි දෙතොල් එකිනෙක තද වී තිබුණා. පොලි මෙනෙවිය ඔහු දෙස බලා තේරුම් ගත්තේ තව දුරටත් ඔහුට Taman ඉදිරියේ සිරිනෙර නොහැකි බවයි. දොර අසලට ගිය ඔහු ආපිට හැරුණා. මට පණිවිඩයක් තියෙනවා පොලියානට කියන්න. කරුණාකරලා එයාට කියනවද මම ජිමි බීන් හම්බ වෙන ගියා කියලා. අනික මේ මම ඒ ළමයව හදාගන්න යනවා කියලාත් කියන්න. මේ කහලයා සතුටු වෙයි කියලා මං හිතන බවත් එයාට කියන්න. මොහොතකට පොලි මෙනිවේට ඇගේ ආත්ම සංයමය නැති වී ගියා. ඈ විස්මයෙන් කට ඇර ගත්තා. ඔයා ජිමි බීන්ව හදාගන්න යනවා? පෙන්ඩල්ටන් මහතා මදක් නිකට එසවුවා. ඔව් මං හිතනවා පොලියාන මේක තේරුම් ගනී කියලා. ඔයා එයාට කියන්න මං හදන්නේ ඒකේ න්යාය සතුටු කරවන්න කියලා. ඇයි එහෙම නොවෙන්නේ? ඔව් මං ඇත්තටම කියන්නම්. පොලි මෙනිවිය ගොත ගැසුවා. ස්තුතියි. හිස නැමූ ජෝන් පෙන්ඩල්ටන් මහතා යන්නට ගියා. ගෙයි මැද සිටගත් පොලි මෙනෙවිය පිටුපායන පෙන්ඩල්ටන් මහතා දෙස බලාගත් වනම සිටියා. ඇය සිටී පුදුමෙන් ගල් ගැසිලා. ඇයට දැන් ඇසුණු දේ හිතා ගන්නටවත් බෑ. ජෝන් පෙන්ඩල්ටන් අරතරම් වංශවත් කිසියෙකුට හිස නොනමන රළු මසුරුයයි ප්‍රසිද්ධ ඉතා ආත්මාර්ථකාමීයයි ප්‍රසිද්ධ ජෝන් පෙන්ඩල්ටන් කුඩා පිරිමි ළමයෙකු ඒ තරම් පුංචි පිරිමි ළමයෙකු හදාගන්නට යනවා. පුදුමයෙන් ගල් ගැසෙන මුහුණක් සහිත පොලි මෙනෙවිය උඩ තට්ටුරු නැග පොලියානාගේ කාමරයට ඇතුළු වුණා. පොලියානා මිස්ටර් පෙන්ඩල්ටන්ගෙන් පණිවිඩයක් තියෙනවා. එයා කිව්වා එයා ජිමි බීන්ව හදාගන්න යනවා කියලා. එයා හිතනවලු ඒක ඇහුවම ඔයා සතුටු වෙයි කියලා. සතුටු අනේ අහන්නත් දෙයක්ද? මං කොයිතරම් සතුටුද ඒකට. අනේ පුංචි අම්මේ මට කොයිතරම් ඕනෙලා තිබුණද ජිමීට ඉන්න තැනක් හොයලා දෙන්න. එයාට දැන් හම්බ වෙන යන තැන කොයිතරම් හොඳද? අනික මිස්ටර් පෙන්ඩල්ටන් ගැනත් හරි සතුටුයි. එයාට දැන් ළමයෙක් ලැබීම කියන එක හරි ගියානේ. මොකක්? පොලියානා දුක්බර ලෙස රත් පැහැවුවා. Taman හදා වඩා ගැනීමට පෙන්ඩල්ටන් මහතාගේ හිතේ තිබූ කැමැත්ත ගැන පොලි පුංචි අම්මා සමග Taman කිසි දවසක කතා කර නැති බව පොලියානට මතක් වුණේ දැන්. ඉතින් ඇත්තටම කියනවා නම් දැන් පවා ඒ ගැන ඇයට කීමට එක මොහොතකටත් ඇගේ ආදරණීය පුංචි අම්මා හැරදමා යාමට සිතූ බව කීමට කොහොමටවත් කැමති නොවුණා. පොලියානා ගොත ගසමින් කතා කරන්නට වුණා. ළමයෙක් ලැබීම ඔයා දන්නවද? මිස්ටර් පෙන්ඩල්ටන් දවසක් මට කිව්වා බංගලාවක් ගෙදරක් වෙන්නේ ගෑනු කෙනෙක්ගේ අතේ හදවත ලැබුණොත් හරි ළමයෙක් ලැබුණොත් හරි කියලා. ඉතින් දැන් එයාට ඒක ළමයෙක් ලැබීම කියන එක හරි ගියානේ. මට තේරුණා. ඉතා ශාන්තව කී පොලි මෙනෙවියට පොලියානා තේරුම් ගත්තාටත් වැඩි යමක් තේරුම් ගැනීමට හැකි වුණා. පෙන්ඩල්ටන් මහතා ඒ පාළු බංගලාව ගෙදරක් කිරීමට පොලියානාගෙන් ළමයෙක් ලැබීමේ කාර්යය ඉටු කරවා ගන්නට උත්සාහ කළ විට පොලියානා කොයිතරම් ලොකු පීඩනයකට ලක් වී සිටින්නේ නැතිදයි දැන් ඇයට සිතා ගන්නට පුළුවන්. මට තේරුණායි කියමින් කතාව හමාර කළ ඇගේ දැස් හදිසියෙම මතු කඳුළු වලින් බර වී තිබුණා. පොලියානා
ඇගේ පුංචි අම්මා තව තවත් හරස් ප්‍රශ්න අසතයි බිය වූවා. පෙන්ඩල්ටන් මහතාගෙන් වෙන අතකට කතාව හරවන්නට සිතුවා. ඩොක්ටර් කෙල්ටනුත් එහෙම කිව්වා. දන්නවද? ගෙදරක් වෙන්න නම් ගෑනු කෙනෙක්ගේ අතේ හදවතයි හරි ළමෙක් හරි ලැබෙන්න ඕන කියලා. පොලි මෙනවි හනික හැරී බැලුවා. ඩොක්ටර් කෙල්ටන්? ඔයා කොහොමද දන්නේ ඒක? එයා මට කිව්වා. එයා එහෙම කිව්වේ එයා ජීවත් වෙන ගෙදරක නෙමෙයි කාමරවල කියලා කියනකොට. එයාටත් තියෙන ගෙදරක් නෙමෙයි. පොලි මෙනවි ඊට පිළිතුරු දුන්නේ නැහැ. ඈ ජනේලෙන් පිටත බලා සිටියා. ඉතින් මං එයාගෙන් ඇහුවා ඇයි යා නෝන කෙනෙකුගේ අතේ හදවත අරන් ගෙදරක් හදාගන්න නැත්තේ කියලා. පොලියානා. පොලි මෙනවි ආපසු හැරි තියුණු බැල්මක් හෙළුවා. ඇගේ කම්මුල් හදිස්සියෙම රත් පැහැවී තිබුණා. මං එහෙම ඇහුවා. එතකොට එයා ගොඩක් දුකින් ඉන්නවා වගේ පෙනුනේ ඒ නිසා. එයා මොනවද කිව්වේ? පොලි මෙනවි ඒ ප්‍රශ්නේ ඇසුවේ. එවැනි දෙයක් නොඅසන ලෙස ඇගේ හිතෙන්ම එල්ල වූ පීඩනේ නොසලකා හරිමි. මිනිත්තුවක් විතර යනකම් එයා කිසි දෙයක් කිව්වේ නැහැ. ඊට පස්සේ හිමිහිට එයා කිව්වා ඒව ඉල්ලන තරමට ලැබෙන්නේ නැහැ කියලා. ඊළඟට කෙටි නිහඬතාවයක්. පොලි මෙනවිගේ දැස් නැවතත් ජනේලෙන් පිටතට යොමු වී තිබුණා. ඇගේ දෙකම් මුල් කවදාවත් නැති ආකාරයට රෝස පැහැවිලා. පොලියාන සුසුමක් හෙළුවා. එයාට දැන් කවුරු හරි ඕනේ. මං දන්නවා. අනේ මම නම් හිතන්නේ එයාට හොඳ කෙනෙක් ලැබෙන්න ඕන කියලා. ඔයා කොහොමද ඒක දන්නේ පොලියානා? ඒ මොකද ඊට පස්සේ එක දවසක එයා මෙහෙම දෙයක්ත් කිව්වා. එදත් එයා ඒක කිව්වේ හරිම හිමින්. ඒත් මට ඒක ඇහුණා. එයා කිව්වා එක ගෑනු කෙනෙක්ගේ අතයි හදවතයි එයාට ලැබෙනවා නම් මුළු ලෝකෙම උනත් අතාරින්න ලෑස්තියි කියලා. ඇයි පුංචි මොකද? පොලි පුංචි අම්මා හනික එතනින් නැගිට ජනේලය අසලට ගොස් තිබුණා. මොකුත් නෑ වස්තුවේ මම මේ ප්‍රිස්ම කෑල්ල ටිකක් එහාට මෙහාට කරනවා. එසේ කී පොලි පුංචි අම්මාගේ මුහුණ හොඳටම රත් පැහැවී තිබුණා.